චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනම ඊ타ත්ම වමනාවෙන් ඊ타ත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. සිංහතුනි ඉමක් කොනක් පරක් තෙරක් නැති අති දීර්ඝ සංසාරික ඔබත් මමත් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් අති දීර්ඝ සංසාර ගමනක් යන අය. මේ දීර්ඝ සංසාර පුරාවටම ජීවිතයකට රැකවරණයක් හොයමින් ජීවිතයකට සැනසෙල්ලක් හොයමින් අපි හැම දෙනෙක්ම ඉන්නේ. ඒත් මෙතරම් අති දීර්ඝ සංසාරයක ජීවිතයට රැකවරණයක් හෙව්වත් අපිට තාම මේ රැකවරණය හදාගන්න ළඟා කරගන්න බැරි වුණා. ජීවිතයකට රැකවරණයක් ආරක්ෂාවක් නියමාකාරව ලබා ගන්නෙ කොහොමද කියන කාරණාව පෙන්වලා දෙන්න තමයි ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. ඉතින් මේ තරම් දීර්ඝ සංසාරයක අපි ආවත් ඒ ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් ලෝක තුල පහළ වෙන ඒ ලෝතර බුදුරජාණන් වහන්සේලාගේ වචනය මේට පෙර මනාකොට අහලා ධාරණය කරගෙන ඒ තුලින් අපේ ජීවිතය හදා නොගත් එකේ ප්‍රතිවිපාකයක් තමයි තාම මේ දීර්ඝ සංසාරේ අපි මේ අත දුවන සැරිසරන බව. ඉතින් අද දවසේදී හරි අපිට බුද්ධිමත් වෙන්න පුළුවන් වුණොත් මේ බුද්ධ ශාසනය හරි අපිට බොහොම ආදරෙන් සෙනෙහසින් ඇසුරු කරන්න පුළුවන් වුණොත් මේ අති දීර්ඝ සංසාර දුක්ඛය මේ ජීවිතේදීම අවසන් කර ගන්න පුළුවන්. ඉතින් අද දවසේදී අපි හැමදෙනාම ලැබපු මනුස්ස ජීවිතයේ හිස් නොවන ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණාම ඒ ශාසනයෙන් යම් කිසි කෙනෙක් වැඩක් ගත්තා කියන ඥානවන්ත ගණයට යන්න පුළුවන්. ඒක වටිනා දහම් කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම තථාගතයන් වහන්සේ පෙන්වපු පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. ඒ තුල අපි හැම කෙනෙක්ම දන්න අපි හැම කෙනෙක්ම හිතාගෙන ඉන්න වටපිටාවට වඩා අතිශය සියුම් වගේම ගැඹුරු දර්ශනාත්මක පැතිකඩක් තථාගතයන් වහන්සේ විවර කරනවා. ඊබඳු ධර්මයන් කෙරෙහි තියෙන අවබෝධයෙන් තමයි
මේ සසර ඒමියට දුවන්ට පරිසරන්ට වෙන අවිද්‍යා තණ්හා ආදී කෙලෙස්යන් ප්‍රහාණය වෙන්නේ දුරු වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු පෙර නොයසූ වූ ධර්මයන් කෙරෙහි චක්කු උදපාදය පහළ වුණා. ඥානං උදපාදි ඥානෙ පහළ වුණා. පඤ්ඤා උදපාදි ප්‍රඥාව පහළ වුණා. විද්‍යාව උදපාදි විද්‍යාව පහළ වුණා. ආලෝක උදපාදි ආලෝකය පහළ වුණා. ඇති වුණා. එතකොට පෙර නොයසූ විරු ධර්මයක් කෙරෙහි ඇස උපන්නා කියලා ඥානීය ප්‍රඥාව ආලෝකයේ උපන්නා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ මොකේද? මේ දුක ඇතිවෙච්ච හේතුව මේ දුක නැති තැන හෝ නැති කිරීම මේ දුක නැති කරන මාර්ගය කියන මෙන්න මේ ධර්මතා හතරට. එතනදී පින්වතුනි අපිට හොඳට හිතලා බලන්න වෙන කාරණා රාශියක් තියෙනවා. ඒ තමයි තථාගතයන් වහන්සේ පෙන්වුවේ ආර්ය සත්‍ය හැටියට පෙර නොඇසූ විරු ධර්මයන් කෙරෙහි ඇස පහළ වුණා නොනැස පහළ වුණා කියලා. එතකොට එතනදී දුක්ඛාර්ය සත්‍ය අපි අරගත්තොත් තථාගතයන් වහන්සේ පෙන්වුවේ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණම්පි දුක්ඛං අපේ සංපයෝගෝ දුක්ඛෝ පියේ විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡ නලබති තම්පි දුක්ඛං සංකිතේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධ දුක්ඛ මේ දුක් ටික විස්තර කරලා ඊට පස්සේ ඒ සියල්ල කැටි කරලා මේ සියලුම දුක් ටික තියෙන්නේ කොයිද? පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධ දුක්ඛයි. පංච උපාදානස්කන්ධ එකයි තියෙන්නේ කියන කාරණාව තථාගතයන් වහන්සේ පෙන්වවදාලා. එතනදී අපි දන්නවා ඇත්තටම මේ දුක කියන එක ගත්තාම කෙනෙක් ඉපදෙනවා. ඉපදෙන නිසා තමයි ලෙඩ වෙන්නේ. ඒ නිසා තමයි මහලු වෙන්නේ. ඒ නිසා තමයි මරණයටපත් වෙන්නේ. ඒ වගේම ශෝක කිරීම, වැළපීම්, හැඬීම් ආදී නොයෙක් විදිහේ දුක් දුම්නස් විඳින්න වෙන්නේ කියලා අපි දන්නවා. හැබැයි අපි දන්න ටිකට වඩා ගොඩාක් ගැඹුරු අර්ථයක් මේ තුල තියෙනවා කියන කාරණාවක් පෙන්වනවා පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියන තැනකදී. එතකොට මේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියන වචනේ අයිති වෙනවා බෝසතාණන් වහන්සේගේ බොහෝසත් ජීවිතයට පමණක් නෙමෙයි. පෙර සසරේදී ඉඳලා ලෝකෙ තුල තියෙන ධර්මතාවයන්ට වඩා අතිශය සියුම් අවබෝධාත්මක ධර්මයක් ආරම්භය නුවණ යෙදිච්ච බවක් තමයි ඒකෙන් පෙන්නන්නේ. ඒ වගේම තමයි මේ ලෝකෙ තුල මේ හැම සිද්ධියක්ම මේ දුක පිළිබඳව ලෝකෙ තුල විවරණය වෙන්නේ පින්වතුනි පුද්ගල භාවයක ඉඳලා. ඒ කියන්නේ අපි ඉපදෙනවා. අපි ඉපදුනහම එතකොට ඉපදෙන්නේ පුද්ගලයෙක්, කෙනෙක්, සත්‍යයක්. අපි ඉපදුනහම ඉපදුණු කෙනාට, ඉපදුණු පුද්ගලයාට, ඉපදුණු සත්‍යයට ලෙඩ වෙන්න වෙනවා, මහලු වෙන්න වෙනවා, මරණයටපත් වෙන්න වෙනවා. එයාට ප්‍රිය විප්‍රයෝග දුක්, අප්‍රිය සංපයෝග දුක් කියන මේ සියලු දුක් විඳින්න වෙනවා. මේ දුකට හේතුව ඉපදීම කියලා මෙන්න මෙහෙමයි අපි දන්නේ. එතකොට මේ විදිහට ලෝකෙ තුල තියෙන මේ දුක පිළිබඳ විස්තරය ආත්මවයි තියෙන්නේ. ඒ තුලම තියෙනවා කෙනෙකුට වෙච්ච කෙනෙක් විඳින දුක. නමුත් පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා තථාගතයන් වහන්සේ මේ දුක්ඛ සත්‍ය විවර කරන තැන බොහොම ලස්සන කාරණාවක් වෙන මේ දුක් ටික ඔක්කොම පෙන්නලා පංච උපාදානස්කන්ධ දුක්ඛ. මේක තව පුද්ගලයෙකුගේවත්, තව සත්වයෙකුගේවත්, තව කෙනෙකුගේවත් නෙවෙයි. පංච උපාදානස්කන්ධයක
පවතින දුකක් මේ තියෙන්නේ කියන කාරණාව. ඉතින් අන්න ඒ ටික මම අද දවසේදී පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඇත්තටම අපිට ජීවිතයෙන් දුක අයින් කරගන්නව නම් දුක කියන්නේ මොකක්ද කියන කාරණාව හරියටම අපිට තේරිලා අවබෝධ වෙලා තියෙන්නට ඕනේ. පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන තැන ගත්තාම පින්වතුනි ඕකටම තමයි පංච උපාදානස්කන්ධ ලෝකය කියලා කියන්නේ. මම මේක කලිනුත් පින්වතුන්ට මතක් කරලා තියෙයි. පටිච්ච සමුප්පාද ධර්මයන් පිළිබඳව මම නැවත කෙටියෙන් පොඩ්ඩක් මතක් කළොත් අවිද්‍යා කර්ම කියන පෙර හේතු ටිකට විපාක ස්කන්ධ ටිකක් හම්බුනහම විඥාන නාම රූප සලආයතන පස්සේ වේදනා කියලා ඒ විපාක ස්කන්ධ ටික ආයතන පරයයකින් මතක් කළොත් ඇහැට රූප පෙනෙන, කනට ශබ්ද ඇසෙන, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශයන්, මනසින් ධර්මාරම්මණයෙන් සිහි කරනවා කියලා ditthi sutta mutta විඤ්ඤාත කියන මෙන්න මේ හතර පොලේ අරමුණු වල පැවැත්ම තමයි විපාක ස්කන්ධ ටික කියලා කියන්නේ. එතකොට ඒ හැම අවස්ථාවකම ඒ ආයතන ටිකේ යථාර්ථයක් නැත්නම් යථාභූත ස්වභාවයක් ඇත්ත ඇති හැටි පවතින ධර්මතාවයක් කියනවා. ඒ තමයි හේතුන්ගෙන් හටගත් ප්‍රත්‍යයන්ගෙන් හටගත් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් ධර්මතාවය. ඒ තුල සත්ව පුද්ගල ආත්ම නොවන අනාත්ම ලක්ෂණය. ඒ වගේම හොඳ නරක වශයෙන් බෙදන්න පුළුවන් කමක් නැති අපනිහිත ලක්ෂණයක්. උනෝය ආයතන ටිකේ තියෙනවා. එතකොට චක්කුං අනත්තා, රූප අනත්තා, සෝතං අනත්තා, සද්ධා අනත්තා, ගානං අනත්තා, ගන්ධා අනත්තා කියලා මේ ආයතන ටික අනාත්ම ස්වභාවය. අපනිහිත ස්වභාවය. ඒ කියන්නේ තව පැත්තකින් ගත්තොත් සවිඥානික වේවා අවිඥානික වේවා කුමන ආකාරයක හෝ අරමුණක් පෙනෙනවා කියන තැනක. එතකොට පෙනෙනවා කියන තැනට සාපේක්ෂව සවිඥානික අවිඥානික කතාවක් යථාර්ථයට ඇත්තටම නැහැ. රූපායතනේ රූපායතනේම තමයි. එතකොට අපි ඒ රූපායතනය ඇතුළට කෙලෙස් වශයෙන් ගියාමයි සවිඥානික රූප අවිඥානික රූප හොඳ රූප නරක රූප කියන කාරණාවක් ඇතිවලා තියෙන්නේ ඇති කරගන්නේ. එතෙන්දී ඇස් ඉදිරිපිටට රූපයක් පෙනෙනකම, කන ඉදිරිපිටට ශබ්දයක් ඇහෙනකම, නාසය ඉදිරිපිටට ගන්ධයක් හමු වෙනකම කියන මේ ටිකෙන් තමයි විපාක ස්කන්ධ ටික කියන්නේ. ඊට පස්සේ ඒ පෙනෙන ඇහෙන දේට තණ්හා වශයෙන්, ditthi වශයෙන්, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඊට අනුගතව අපි සිතින් කියින් කරනවා. හැම වෙලාවෙම හොඳට මතක තියාගන්න ඕනේ පින්වතුනි, පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා කියලා ditthi sutta mutta විඤ්ඤාත කියන මේ වෝහාර ධර්මයන් ගත්තාම පෙර විපාක මාත්‍රයක් එක පැත්තක්. එතකොට ඒ ආරම්භය තෘෂ්ණා වශයෙන් හෝ ditthi වශයෙන් හෝ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හෝ යම් ආකාරයකට පෙනෙන ඇහෙන දෙයට අපි මොන විදිහකට හරි හිතන්න උත්සාහවත් වෙනවා නම් හිතනවා නම් ඒ දැන් වර්තමානයේ හිත හසුරවන ආකාරය පින්වතුනි වර්තමාන කර්මයක්, වර්තමාන කෙලෙසයක්. එතකොට මෙන්න මේ විපාක ස්කන්ධ ටිකට වර්තමාන තණ්හා වශයෙන්, ditthi වශයෙන් හිත හසුරවන එකට තමයි තණ්හා උපාදාන කියන කාරණා දෙක පෙන්වන්නේ. ඊට පස්සේ භවය කියලා කියන්නේ අර පෙනුණු දෙයට හිත හසුරපු
ආකාරය කියන දෙකේම අත්දැකීම තමන්ට ඇති වෙච්ච තැන. තව පැත්තකින් ගත්තොත් පෙනෙන අරමුණ ආරම්භය තමන්ට දැනුමක් ඇති වෙච්ච තැනට තමයි භවය කියලා කියන්නේ. තව පැත්තකින් ගත්තාම විඥාන ටිතියක්. විඥාණයට පවතින්න පුළුවන් අවස්ථාවක් වුණා. දැන් මේ රූපයට යමක් හිතුවහම සිහි කළාම, ශබ්දයට යමක් හිතුවහම සිහි කළාම ඒක හිතට නැවත සිහි කර විඥාණයට පවතින්න පුළුවන් වෙන කිසිම දෙයක් නැතත්. ඒක විඥාන ටිතියක් කියන්නේ සිතේට විඥාණයට පැවැත්මට කාරණාවක් වුණා. ඔන්න හොඳට බලන්න පෙර අවිද්‍යා කර්මය කියන ටිකට විපාක ස්කන්ධ ටිකක් ඇති වෙලා විපාක ස්කන්ධ ටිකට වර්තමාන කෙලෙස් ටිකක් එකතු වුණාම ඒ සිද්ධාන්තයේම මුල් කරගෙන ඇති වෙච්ච අත්දැකීමක් තමයි පෙනෙන ඇහෙන දී ආරම්භය දැනුමක් අපිට ඇති වෙච්ච හැටි. ඇහැට එපිටින් කනට එපිටින් තිබුණු අරමුණු ආරම්භය විස්තර විසින් දන්නා දැනුමක් අපිට එකතු වෙලා තියෙනවා. එහෙම දැනුමක් හදන්ට හේතු වෙච්ච ඒ ධර්මතා ටික අපිට දැනුම හදලා ඒ ධර්මය නිරුද්ධ කළා යනවා. ඒ ඇහැ නිරුද්ධ වෙනවා, රූපේ චක්කු විඥානේ නිරුද්ධ වෙනවා. ඒ හිතපු තණ්හා වශයෙන් හෝ ditthi වශයෙන් හිතුවාම හිතීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. ඒ කන ශබ්දයේ සෝත විඥානේ නිරුද්ධ වෙනවා. ඒ අරබේ යම් ආකාරයකට හිතුවාම ඒ හිතීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. නමුත් ඒ පෙනෙන ඒ ඇහුණු දෙයට අපි හිතලා හිතපු විදිහට පෙනෙන ඇහෙන දේ දැනගත්තට පස්සේ ඒ දැනගත්ත දැනුම නැති වෙන්නේ දැන් දැනුම අපිට සිහිපත් කරන්න පුළුවන්. අන්න ඒ විදිහට දැනුම් සම්භාරයක් අපිට එකතු වෙන තැනට කියනවා පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡති. පංච උපාදානස්කන්ධේ උපචයට යනවා කියලා. ඒ කියන්නේ ඇහැ එකතු වෙලා, රූපේ එකතු වෙලා, චක්කු විඥානේ එකතු වෙලා, කන එකතු වෙලා, ශබ්දය, සෝත විඥානේ කියන මේ වගේ පෙනෙන ඇහෙන දේවල් අපිට දැනුමට එකතු වෙනවා. ඒකට කියනවා පංච උපාදානස්කන්ධ උපචයං ගච්ඡති. පංච උපාදානස්කන්ධේ රැස් වීමට යනවා. අන්න ඒ පංච උපාදානස්කන්ධේ රැස් වෙනවා කියන තැනට තමයි භවය නැත්තම් ලෝකය කියලා කියන්නේ. අන්න එතනයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මෙන්න මේ ජාති ජරා මරණ ශෝක පරිදේව යම්තා දුක් දුම්නස් ටිකක් අපිට තියෙයි නම් අපිට විඳින්න වෙයි නම් අපිට හම්බ වෙයි නම් මෙන්න මේ පංච උපාදානස්කන්ධයකයි මේ දුක් ටික තියෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් පින්වතුනි අපි පොතපතට සීමා වෙන්න අවශ්‍ය නැහැ. අපි සිහිපත් කරමු ඔබ එක තැනක ඉන්නකොට බලන්ත පින්වතුනි ඔබට තමන්ගේ කුඩා කාලේ සිද්ධියක් වුණත් හිතලා සිහි කළ සතුටු වෙන්න හෝ දුක් වෙන්න පුළුවන්කම තියෙයි. ඒ වගේම තරුණ කාලේ සිද්ධිය සිහි කළ දුක් වෙන්න සතුටු වෙන්න තියෙයි. ඒ වගේම කැමැති කෙනෙක් අකමැති කෙනෙක් කුමන හෝ ආකාරයට ඔබේ ජීවිතයකට සතුටක් හෝ දුකක් හෝ කෙටියෙන් ගත්තාම ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන ධර්මතා 8න් ඕනම එකක් ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ ඔන්න ඔය විඥාන ස්ථිතියක් වෙච්ච බාහිර වස්තුන් බාහිර දේවල් පිළිබඳ දැනුමක් ඇති වෙලා තියෙන මෙන්න මේ මානසික මට්ටම තුල ඒ දැනුම සිහි කරගෙන සිහි කරලා තමයි අපිට සත්‍යක් හෝ දුකක් හෝ විඳින්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේමයි එහෙම දැනුමක් ඇති වුණාට පස්සේ වර්තමානයේ ඇස් ඉදිරි පිටට කන ඉදිරි පිටට රූපයක් හම්බ වුණත් අපි ඒ රූපේ දකින්නකොටම සිහි කරගන්නේ භවපච්චයාති. භවයේ නිසාම අපිට ඒ සත්පුද්ගල භාවය නැත්තම්
ඒ විස්තරයක් ඇති වෙනවා මිසක කිසි වෙලාවක පෙනෙන දේ හම්බ වෙන්නේ අපිට ජාතිය කියන එක නැත්තම් පුද්ගල භාවයේ ඉපදීමට රන් රිදී මුතුමැණික් වස්තු ආදී වස්තුන්ගේ ඉපදීමට ක්‍රම දෙකක් තියෙනවා. භවය තමයි කර්ම භවය, උප්පත්ති භවය කියලා. ඒ කියන්නේ අපි ඇති කරගත්ත කෙලෙස් ටික නිසා මනෝමයෙන් මේ ටික සිහි කරගන්න පුද්ගල භාවයේ, සත්ව භාවයේ වස්තුන් උපදවාගෙන සැප දුක් විඳින්න පුළුවන්. ඒ වගේම උප්පත්ති භවය කියන්නේ ආපෝ රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණු හම්බ වෙනකොටත් අර අපි දැනගත්තා උදේ සිහිපත් කරගෙන පුද්ගල භාවයේ, සත්ව භාවයේ වස්තුන් ඇති නැතිකම උපදවා ගන්න පුළුවන්. අන්න ඒ උපදවා ගත්තාම අන්න ඒ නිසයි පින්වතුනි අපිට ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් තියන්නේ කියන කාරණාවයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. එතකොට පංච උපාදානස්කන්ධ දුක්ඛ කියනකොට තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ දුක පංච උපාදානස්කන්ධ දුක ඇති වෙච්ච ආකාරය තමයි පටිච්චසමුප්පාද සිද්ධියෙන් පෙන්වන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥානං කියලා භව භවපච්චය ජාති ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ ඒව මේතස්ස කේවලස දුක්ඛ කන්දස සමුදය හෝති. මෙසේ හුදු දුක් රසදී හට ගැනීම වෙයි කියලා මේ දුක ඇති වෙන ආකාරය. එතකොට ඒක එක සිද්ධාන්තයක් නෙමෙයි, ධර්මතා ටිකක්. පෙර අවිද්‍යා කර්ම හේතු වුණා විපාක ස්කන්ධ ටිකක් හදන්න, විපාක ස්කන්ධ ටික හේතු වුණා තණ්හා උපාදාන කියන කෙලස් ටික යෙදෙන්න, කෙලස් ටික යෙදුණුකම විපාක ටිකට කෙලස් ටික යෙදුණුකම හේතුණා ලෝකය කියන එක නිර්මාණය කරන්න ඇතිකමට දැනුමක් හදන්න. ඒ ඇතිකමට හදාගත්ත දැනුම හේතු වුණා සත්ව පුද්ගල භාවයෙන් අරමුණු සිහි කර කර උපද්දව සිහි කරන්න උපද්දවන්න. ඒ සිහි කරන උපද්දවන කම හේතු වුණා හොඳ නරක විනිශ්චය කළා සැප දුක් විඳිනවා කියන කාරණාවට කියන ධර්මතාවයක් මේ තුල තියෙනවා. එතකොට මෙතනදී තව කාරණාවක් මට මතක් කරන්න ඕනකම තියෙනවා. මේ දුක කියන එක ඇත්තටම පිරිසිඳ දකින්න තාක්, එහෙම නැත්නම් දුක කියන එක පිරිසිඳ නොදැක්කොත් අපිට හැමදාම දුක් විඳින්න වෙයි. දුක කියන එක ඇත්තක් වෙයි. දුක කියන එක තියෙන එකක් වෙයි. යම් වෙලාවක දුක කියන එක පිරිසිඳ දකින්න ගියොත් තමයි දුක ඇති කරන තණ්හාවක් තියෙනවා නම් ඒකද දුරු වෙලා, ඒකද ප්‍රහාණය වෙලා දුක කියන එක නිරුද්ධ වෙන්නේ. මෙන්න මේ කාරණාව ගොඩක් වටිනවා පින්වතුනි. අපි ගොඩාක් දෙනෙක්ගේ අදහස දුකෙන් නිදහස් වෙන්න. ඒ කියන්නේ නිවන් දකින්න. ඒ කියන්නේ අම්මා තාත්තා දුව දරුවෝ නැති වෙලා ලෙඩ වෙලා එන එක දුක. එතකොට වටිනා දේවල් වටිනා අය නැති වෙලා විනාශ වෙලා වීම නිසා ඇතිවීම දුක. එතකොට නිന്ദා පහස ඇනුම් බැනුම් අහන්න වෙනවා, මේක දුකක්. ඒ හින්දා මේ දුකෙන් අපිට නිදහස් වෙන්න තියෙන එකම තැන, එකම ක්‍රමය තමයි නිවන් දැක්කම කියලා අපි හිතාගෙන ඉන්නේ. ඒ හින්දා අපි කවුරුත් කැමති ඉක්මනට නිවනටපත් වෙන්න, ඉක්මනට නිවන් දකින්න. නිවන් දැක්කම මොකද මේ සියලු දුකෙන් අපි නිදහස් වෙන නිසා. නමුත් ඇත්තටම ඒකේ අනිත් පැත්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතනදී වෙලා තියෙන්නේ දුක කියන එක තියෙනවා. දුක කියන එක ඇත්තක්. හැබැයි දුක ඇත්ත වෙලා දුකෙන් Taman පැනලා යන ක්‍රමයක් හොයනවා. නිදහස් වෙන ක්‍රමයක් හොයනවා. අම්මලා තාත්තලා ඉඳ වෙලා මහලු වෙලා මැරිලා ඒ දුක එනවා. මේ දුක විඳින්න වෙන Taman ඉන්නේ හින්දා නිවන් දැක්කොත් Tamanට මේ සියලු දුක් විඳින්න වෙන්නේ නැහැ. එතකොට දුක තියෙද්දි දුකෙන් බේරලා පැනලා යන්න ක්‍රමයක් අපි හොයනවා වගේ තැනක් මෙතන තියෙනවා. නමුත් ඒකම මේකේ අවිද්‍යාව. මෙතනදී දුක පිරිසිඳ දකින්න කියලා කියන්නේ දුක් විඳින්නත් කියන දෙකම නිරුද්ධ වෙන්නට ඕනේ. දුක විතරක් දුක තියෙද්දි පුද්ගලයෙක් පැනලා යාමුවත් නැත්තම් පුද්ගලයා නිරුද්ධ වෙන කමුවත් නෙමෙයි. දුක කියන එක පිරිසිඳ දකිනකොට
විඳින්න දුකකුත් දුක් විඳින්නෙකුත් කියන දෙපැත්තම අතහැරෙන්න වෙනවා. අතහැරෙනවා. ඒක අපි උපමාවක් හැටියට බලමු. දැන් ඔබට මෙතන එක තැනක ඉඳලා ඔබට පුළුවන් තමන්ගේ දරුවා සිහි කළා පිටරටක නම් ඉන්නේ නැත්නම් ඉස්කෝලේ ගිහිල්ලා නම් අනේ දරුවට කරදරයක් වේද අනතුරක් වේද හිත ඔබට දුක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙමව්පිය සහෝදර ඥාතීන් නම් ඒ අය මැරිලා නම් මැරුණා අනේ ඒ අය ඉස්තර හිටියා ඉස්තර මෙහෙම උදව් කරෝ දැන් නෑනේ කියලා දුක් වෙන්න පුළුවන්. එතකොට මේ විදිහට අපිට දුක් විඳින්න පුළුවන්කම තියෙන දුක තියෙන හින්දා. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච සමුප්පාද ධර්මයේ හරහා දුක ඇති උනේ මෙන්න මෙහෙමයි. ඒව මේ තස්ස කේවලස දුක්ඛ කන්ද සමුදය හෝති. මෙසේ මේ හුදු සීල දුක් රාශිය හට ගැනීම වෙනවා කියලා පෙන්වුවේ අපිට මේ දුක පිළිසිඳ දකින්න. ඒකට කරන්න තියෙන එකම එක දෙයයි. කෙටි ක්‍රමයයි. බුදුරජාණන් වහන්සේ දුක ඇතිවෙච්ච ආකාරය පෙන්වුවා නම් ඒ ආකාරයට ආප්‍රසට යන්න. එතකොට ඉබේම දුක කියන එක අහෝසි වෙනවා. අවලංගු වෙනවා. දැන් අපිට සිහිපත් කර විඳ පුළුවන් දුකක් තියෙයි. දුක අරමුණු ටිකක් තියෙයි. අපි අරමුණ මෙනෙහි කළා නොපෙන්නන තාක් ඒක විවෘත කළා නොබලන තාක් ඒක ඇත්තයි. හදිසියකදී රාත්‍රී වේලාවකදී පාරේ තනියම යනකොට කුමන හෝ සද්දයක් ඇහුනොත් අපි එකපාරට බය වෙනවා ගැස්සිලා අමනුස්සෙද දන්නේ කියලා හිතන්න පුළුවන්. අපි අරමුණට ආලෝකයක් හෝ යොමු කළ මොකද්ද කියලා විමසුවේ නැත්නම් අපි ගාව තියෙන මේ බය දුරු වෙන්නෙම නැහැ. අපිට බොහෝ වෙලාවක් බොහෝ කාලයක් බොහෝ දවසක් ඒ බය පවතින්න පුළුවන්. යම් වෙලාවක අපි ආපහු හැරිලා ඒ සද්දය ඇති වෙච්ච තැන හෝ තැනට ආලෝකයක් හෝ යොමු කළා මොකද්ද කියලා හරියට විනිශ්චය කරලා බැලුවොත් එපමණකින් අපිට ඒ වටපිටාව දකිනකොට අර බය තැති ගැනීම කියන එක දුරු වෙනවා. මෙන්න මේ සිද්ධියෙන් වෙලා තියෙන්නේ කියන අවබෝධය නිසා. ඒ වගේ පින්වතුනි අපිට දුක් විඳින්න අපි දුක හදාගෙන දුක ඉතුරු කරගෙන ඉන්න අපේ දෝෂේ. ඉතින් ඒ නිසා සැබෑවටම ලෝකෙ තිබුණු ලෝකෙ තියෙන දුකක් විඳින්න උනා නම් තව කමක් නැහැ. නමුත් අවිද්‍යාව නැමැති අන්ධකාරය තුල දුක හදාගෙන දුක පවත්වන කමයි මේකේ තියෙන සෝචනීය සිද්ධිය. ඒ සිද්ධියයි අපි හැම වෙලාවෙම උත්සාහවත් වෙන්නේ ලෝකෙට පෙන්වන්න මේක හදාගෙන දුක් විඳින්න දුක පවත්වන්නේ දුක ඉතුරු කරන්නේ තමන්මයි. තමන්ට බුද්ධිමත් වුණොත් තමන් ඇස්සෙක් වුණොත් නුවණැත්තෙක් වුණොත් මේ හැදුණු ක්‍රමයේ පෙන්නල දුක තමන් තුළ ඉතුරු කර නොගෙන දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. දුකෙන් විතරක් නෙවෙයි දුක් විඳින්නගෙනුත් නිදහස් වෙන්න පුළුවන් කියන කාරණාව අපි මතක් කළා. දැන් දරුවා ගැන සිහි කළා අපිට දුක් විඳින්න පුළුවන්. හැබැයි දුක් විඳින්න අපිට පුළුවන්කම තියෙන්නේ බාහිර දරුවෙක් ඉන්න නිසා. එහෙම නැත්නම් හිතපු නිසා. ඉන්න නිසා හිතපු දරුවෝ හෝ ඉන්න දරුවෝ සිහි කළා වෙච්ච ලාභයක් හෝ අලාභයක් හෝ යසසක් ආයතන නිന്ദා ප්‍රශංසාවක් සැප දුක කියන ධර්මතා අටෙන් එකක් ඊට ආරෝපණය කරගෙන සතුටු වෙන්න හෝ දුක් වෙන්න පුළුවන්. සතුටක් ඇති වුණොත් ඒ සැප නැතිවීමේ දුක විඳින්න වෙනවා. දුකක් විඳින්න දුක ලැබීමේ දුක වෙනවා. සැපයි දුකයි දෙකෙන්ම ඒ අරමුණ ස්වීකර ගැනීම නිසා යථාර්ථ වශයෙන් විඳලා තියෙන දුකක් අපි. හරි. එහෙනම් අපි දැන් මොකද්ද මෙතෙන්දි කත යුත්තේ? අපි මේ අරමුණ ලෙහෙලා විවෘත කළා පෙන්නුවේ නැත්තම් එහෙම නැත්තම් තාපතේ දුක පිරිසිඳ දැක්කේ නැත්තම් දුක කියන එක ඇත්තක්ම වෙනවා. බුදුරජාණන් වහන්සේ දුක පිරිසිඳ දකින්ට සමුදය ප්‍රහාණය කරන්ට නිරෝධය සාක්ෂාත් කරන්ට, ඒ කියන්නේ දුකේ නිරෝධය සාක්ෂාත් කරගන්නට කියලා කිව්වේ මොකක් නිසාද? ඔය නිසායි. දුක විමසීමකට ලක්කොළොත් හොඳට ලෙහෙලා විසිරුලා පෙන්වොත් දුක පිරිසිඳ දකිනකොට ඉබේම දුක ඇති කරන්න පුළුවන් තණ්හාව කෙලෙසියක් තියෙනවා. ඒක
ප්‍රහාණය වෙනවා. ඒ විතරක් නෙවෙයි දුක කියන එක නිරුද්ධ වෙනවා. අන්තර්ධාන වෙනවා. දුක් විඳින්න සිද්ධාන්තයක් ඉතුරු වෙන්නේ නැති වෙනවා. හරි. අපි බලමු පින්වත්තුනි දරුවා ලෙඩ වෙච්ච හෝ නැත්තම් දරුවා මරුණු දුක. එහෙම නැත්තම් දරුවා සිහි කළා අපිට දුක් විඳිනවා නම් ඒකේ ආරෝපණය කරගන්න ඕනම දෙයකට එහෙම පුළුවන්කමක් තියෙන්නේ දරුවෙක් බාහිර හිතිය නිසා හෝ ඉන්න නිසා. ඒ වගේම ඕනම වස්තුවක් තිබුණු නිසා හෝ තියෙන නිසා. දැන් අපි නුවණින් ඒ අරමුණ පිරිසිදු දකින්න හදනවා. අපි කියමු දරුවා කියලා සිහි වෙනකොටම වෙනදට වගේ සිහි වෙලා අනේ හිතපු දරුවා ඉන්න දරුවා කියලා ඇත්තම වෙලා එකපාරටම විලාප දෙන මට්ටමට නැත්තම් සිහි කරගත්ත අරමුණ පිළි අරගෙන ඒක වැළඳ ගන්න මට්ටමට යන්නේ නැතුව අපි සිහි ඇතුව නුවණ ඇතුව සිහි කරගත්ත අරමුණ නුවණින් මෙනෙහි කට යුතුයි. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය තුලින් ඔබට කියලා දෙන්නේ ඔය පණිවිඩය. මොකද්ද? අරමුණක් යමක් ඔබට සිහි වෙච්ච ගමම්ම මෙච්චර කාලයක් කලේ ඒ සිහි වෙච්ච අරමුණ තුල නැවත සසරට හේතු වෙන විදිහට එක්ක රාග දේශ මොහ හදා ගන්නවා, දුක ඇති කරන හේතු හදා ගන්නවා, ඒ වගේම ජරා මරණ දුකත් වෙනවා. දුකයි දුක්ඛ සමුදය කියන දෙක හදා ගන්නවා. එහෙම කරන්නේ නැතුව මෙන්න මේ විදිහට කරන්න කියන කාරණාව පෙන්වන්නයි. ඒ සද්ධර්ම ශ්‍රවණය තුලින් කල්යාණ මිත්‍රයන් නැත්තම් ලෞතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ මේ පණිවිඩය කියලා දෙන්නමයි. ධර්මයේ ශ්‍රවණය කරනවා කියන එකේ අර්ථයම ඕක. එතකොට දැන් දරුවා සිහි වුණාම අන්න කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් ඉගෙන ගන්න ලැබුණා. අරමුණක් සිහි වෙච්ච ගමම්ම වෙනද වගේ ඒකට ප්‍රතික්‍රියා දක්වන්නේ නැතුව ඒක හොඳට නෝනින් විමසන්ත කියලා. ඊට පස්සේ තමන් සිහිපත් කරනවා දරුවා කියලා මට හිතට සිහි කරන්න පුළුවන් කමක් හැදුනා. ඇති වෙලා තියෙනවා. ඇත්තටම දරුවා කියලා සිහි කරන්න පුළුවන්කම ඇති උනේ කොහොමද කියලා තමන් හොඳට ටිකක් හිතනවා. හිතුවාම තමන්ට නුවණින් බලනවා මම දරුවෙක් හිටියා දරුවා ඉන්නවා කියලා යම් රූපයක් දිහා බලාගෙන රූපයකට හිත නැඹුරු කළා යොමු කළා මම හැමදාම හිතුවා හැමදාම ආදරය කළා හැමදාම ඒ කෙනාට කරදරයක් වුණා කියලා දුක් විඳා. ඇත්තටම මම එහෙම සතුටු වෙච්ච දුක් වෙච්ච ඒ රූපේ ස්වභාවය මොකද්ද? හොඳට පෙන්නනවා. ඇත්තටම එහෙම තිබුණ රූපයක් තියෙනවා නම් කෙස් ලොම් නිය දත් සම්මාස්නහර කියලා එකින් එකට හිමින් ඊටමත් වේගිනුත් නෙමෙයි ඊටමත් හිමිනුත් නෙමෙයි අර්ථය වැටෙන විදිහට Taman ටිකක් හිමින් හිතනවා. හිතුවාම Tamanට හම්බ වෙනවා කලාප වශයෙන් කොට්ටාස වශයෙන් නිමිති වශයෙන් ගන්න පුළුවන් ලකුණු 32ක්. කෙස්ලොම් නිද සම්මස් කියලා පටවි ස්වභාවයෙන් යුක්ත කොටස් 20කුත් පිටෙන් තරව කියලා ආපෝ ස්වභාවයෙන් යුක්ත 12කුත්. ඊට පස්සේ මේ හැම කොටසක්ම හැදෙන්නේ කන බොන ආහාරයෙන් නේද කියලා හිතන්න පුළුවන්. මෙන්න මෙබඳු රූපයක හැඩසටහනක් නේද ඇස් ඉදිරි පිටට ආවේ පෙනුනේ. ඒ පෙනෙන රූපයට මේ මගේ පුතා මේ මගේ දරුවා මේ මගේ එකම දරුවා මගේ දරුවා මම මෙහෙම හදාගන්න ඕනේ කියලා. ඔකට කියනවා චිත්ත වීදි අනුබන්ධන චිත්ත වීදි කියලා 100,000 වාරයක් වුණත් අරමුණක් අරඹය හිත මෙහෙවන්න පුළුවන්. එතකොට ඒ විදිහට හිතන වාරයක් ගානේ ඒ රූපේ මෙහෙම කෙනෙක් ඒ රූපේ මේ වගේ දෙයක් කියන එකෙන් හිත දැනුවත් වෙනවා. එතකොට අන්න ඇස්තිදිරි පිටට ආපු කන බොන ආහාරයෙන් හැදුණු කුණප කොටස් 32කින් යුක්ත ධාතු මාත්‍රයක් වූ රූපයට
තණ්හාව ඇති වෙන, පුද්ගල භාවය ඇති වෙන, සත්ව භාවය ඇති වෙන විදියට හිත ඇසුරෙව්වහම මේ මගේ දරුවා කියලා ඒ හිත හසුරපු ක්‍රමයයි අර පෙනුම් රූපය දෙක එකතු කරලා මගේ දරුවා කියන දැනුමක් ඇති වුණා. ඒ දැනුම නේද මේ සිහි කරන්නේ හිතෙන් කියලා Tamanට බලන්න පුළුවන්. එතකොට හොඳට එයාට කාලයක් යන නුවණින් Taman එහෙම සිහි කරන කොටත් Tamanට දරුවා කියලා සිහි කරන්න පුළුවන්. මොකද හිතට එහෙම අත්දැකීමක් තියෙන නිසා හිතේ අත්දැකීම හිතට සිහි කරන්න පුළුවන්. හැබැයි හිත එහෙම සිහි කරද්දිත් බාහිර භෞතික ලෝකේ කිසිම දවසක එහෙම කෙනෙක් හිටියන් නෙමෙයි ඉන්නව නෙමෙයි හිඳලවත් නැහැ කියන නුවණක් Tamanට එනවා. ඒ කියන්නේ දුක් විඳින්න දුක කියන එක ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ අතීතයේදී ඇස් ඉදිරි පිටට ඇවිල්ලා තියෙන කන බොන ආහාරයෙන් හැදුණු කොනොප කොටස් ටිකක් ඔන්න රූපේ කෙනා කියලා පනවන්න බෑ. ඊට පස්සේ ඒ රූපයට මේ මගේ දරුවා නේද, දරුවා මට කවදා හරි උදව් කරන කෙනා, එයාට මම මේ විදිහට යුතුයකම් උපකාර කරන්න ඕනේ කියලා අපි රූපය ඇස් ඉදිරි පිට තියාගෙන හිත හැසිරෙව්වහම ඔන්න හිත හසුරවන ආකාරයනොත් දරුවා නෙමෙයි. ඒක අපි ගාව තියෙන චෛතසිකවල සිතුවිලිවල කෘත්‍යය. ඒ විදිහට අපි හිත හසුරවන ආකාරයකට අර රූපයට විඥානයේ මායාකාරය වෙලා පැත්තක ඉඳන් නිර්මාණය කරගන්නවා. මේ හිතන ගානට අර රූපය ආදේශ කර මේ නාමයයි මේ රූපයයි දෙක එකතු කළා මේ බඳු කෙනෙක්, මේ බඳු දෙයක් මේ විදිහට උපකාර කළා, මෙයා මගේ පුතා, ආදරණීය පුතා කියා හිතන ආකාරයට දැනුමක් එකතු වුණාම ඒ අරමුණේ තියෙන දැනුම් ඔක්කොම එක නිමිත්තකට ගන්න පුළුවන්. දැන් අපි හිතෙන් දරුවා කියලා සිහි කරනකොට හිතට ලැබුණු අත්දැකීම, හිතේ තියෙන අත්දැකීම සිහි කරන්න පුළුවන්. සිහි කළා ඌ කල්ප ගණනක් වුණත් තියාගෙන අඬන්න වැළපෙන්නත් පුළුවන්. කිසි දවසක එකට මුකුත් වෙන්නේ නැහැ. හරියට අපි ගහක් කොලක් තියෙනවා නම් ඒක වීඩියෝ කරලා රෙකෝඩ් කරලා තියාගත්තා වගේ. එතකොට ගහ මොන තරම් කොළ හැරිලා වේලා මොන විදිහටද අර සිද්ධියටි. ඒ වගේ මේ විඥාන තිතිය කියන එක, විඥානයේ පැවැත්ම කියන එකට හේතු වුණාම මේ ආරම්මණයක් ඒක සිහි කර සිතට පවතින්න පුළුවන්. ඔන්න ඔය සිතට පවතින්න පුළුවන් තැන තමයි බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය හැටියට පෙන්වන්නේ. දැන් කෙනෙක්ව සිහි කළ දුක් විඳින්න පුළුවන්. ඔබ මේ ජීවිතේ නෙමෙයි මත්තු සසරදී හෝ කවදාම හරි දවසක දුක පිරිසිඳ දැක්කොත් විතරමයි දුක ඇති කරන තණ්හාව ඒ වගේම විඳින්න තියෙන දුක ඔබට අහෝසි වෙන්නේ. හොඳට මේ කාරණාව මතක තබා ගන්න ඕනේ. මේ විදිහට අපි විදර්ශනා කරනවා කියලා මේ කරන්නේ මොකද්ද? දුක පිරිසිඳ දකින්න උත්සාහවත් වෙන එක. අපි මේ විදිහට දරුවා කියලා මට සිහි කරන්න පුළුවන්, මට මෙහෙම සිහි කරන්න පුළුවන්කම ඇති උනේ කොහොමද කියලා අපි බලන්න යනවා කියලා කියන්නේ ඒ දුක පිරිසිදු දකින්න යන්නේ. ඇයි එහෙම ගියාම දුක් විඳින්න අපි මෙච්චර කල් දුක් විඳින්න මට කෙනෙක් ඉන්නවා, මමත් ඉන්නවා, දරුවෙකුත් හිටියා. ඉන්න තාක් මං හිත දුක් විඳිනවා. එයාට වෙච්ච සාධාරණකම්, අසාධාරණකම්, අකටයුතුකම්, එතකොට හිංසා, පීඩා, දුක් මේ ඔක්කොම අරඹේ මට දුක් විඳින්න පුළුවන්කම තියෙන්නේ. ඒ හින්දා දැන් අපි දරුවා කියලා සිහි කළ දුක් විඳින්න පුළුවන් අරමුණ පිරිසිදු දකිනවා. දරුවා කියන එක හැදුනේ කොහොමද? රූපය මොකද්ද? ඒ රූපයට හිත හසුරුපු ආකාර මොනවද? ඒ දෙක නිසා දැනගත්තා. දැනගත්ත දේ සිහි කරන්න පුළුවන්. හැබැයි සිහි කරන්න පුළුවන් උනාට සිහි කරන්න පුළුවන් කම ඇති වෙච්ච සිද්ධිය මේ සිහි කරන සිද්ධියට අයිති සිද්ධියක් නෙමෙයි. මේ සිහි කරන්න පුළුවන්කම විඥානයේ මායාවක්. හැබැයි ඒක හැදිලා තියෙන්නේ මෙහෙමයි කියලා බලනකොට අතීතයට යනකොට මේ දුක හැදුණු හැටි බලනකොට දුක පිරිසින් දකිනකොට දරුවෙකුට තණ්හා කරලා සසරට නැවත යන තණ්හාව ඉතුරු වෙන්නේ නැහැ. තණ්හාව ප්‍රහාණය වෙනවා. දරු තණ්හාව කියන එක ඉතුරු වෙන්නේ.
ඒ වගේම දුක නිරුද්ධ වෙනවා. දරුවා ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙලා දරුවට බැනලා ගහලා නිନ୍ଦා අපාත කෙරුවා කියන දුක් ටික ඔබට විඳින්න ඉතුරු වෙන්නේ ඇයි ඔබට හිතට සිහි කරන්න පුළුවන් උනාට දරුවෙක්ව අන්තිමට ඒක හිතේම මායා ස්වභාවයක් මිසක ඒක සත්‍ය ස්වභාවයක් නෙවෙයි කියන එක ඔබටම හසු වෙලා තියෙනවා. මොකද ඔබ සිහි කරගත්ත අරමුණු විමර්ශනයකට භාජනය කළාම එහෙම දෙයක් මේ ලෝක ධාතුව තුල තිබිලත් නැහැ තියෙනවත් නෙමෙයි නිසා. අන්න දුක කියන එක නිරුද්ධ වුණා, සමුදය ප්‍රහාණය වුණා. ඊට පස්සේ ඒ වගේ ඔබගේ පැත්තකට ගිහිල්ලා යම්ම දේවල් ඔබට දුක එනවා කියලා අපි කියමු. තව කාට හරි මම මේ වචනේ කියපෙන්ද මට හරි ලැජ්ජාවක් වුණානේ කියලා ඔබට හිතෙන්න පුළුවන් හැම වෙලාවෙම. එතකොට ඔබ ඒ දුක ඔබත් ඉන්න නිසා ඔබ යම් වචනයක් කියපු කෙනත් ඉන්න නිසා ඔබට නැවත නැවත හිත ලැජ්ජ වෙන්න පුළුවන්, දුක් විඳින්න පුළුවන්. ඔබ මේ දුක පිරිසිඳ දකින්න යන්න. දුක පිරිසිඳ දකින්න ගියාම ඒ නිසා ඇතිවෙන යම් කෙලෙසියක් තියෙනවා නම් ඒකත් ඒ නිසා එන දුකක් තියෙනවා නම් ඒකත් නැති වෙනවා. අපරාධ මං අර මිනිස්යාට මේ විදිහට කියලා බැන්නේ කියලා ඔබට පසුතැවීමක් ඇති වෙනවා නම් ඒ පසුතැවීම කියන්නේ දුකක්. ඒ පසුතැවීම ඇති වෙන්නේ පසුතැවෙන්න ඔබට යමක් ඔබ ඉතුරු කරගෙන එහෙම කෙනෙක්ව එහෙම දෙයක්ව තියාගෙන ඉන්න නිසායි. ඒ නිසා හොඳම දේ තමයි ඒ පසුතැවෙන්න තියෙන අරමුණ පිරිසිදු දකින්න යන්න. ගියාම ඔබට කනට ඇහුණු දෙයකට ඔබ යමක් කියපු නිසා නම් ඇත්තටම කනට ඇහුණු ශබ්දයක් තියෙනවා. ශබ්ද රූප මාත්‍රයක්. නොදන්නා භාෂාවකින් යමක් කතා කළොත් ඒක අපි දන්නේ ආන් ඒ වගේමයි හැම શબ્දයක්ම. ඒ શબ્දය ඇහෙනකොට ඒ શબ્දයට මේ විදිහට මේ වචන වලින් මට මේ මිනිස්සයා බයිනව නේද කියලා අපි හිත හැසිරෙව්වහම අපි හිත හසුරපුකමයි ඒ සද්දේ දෙකම එකතු වෙලා බැනුමක සද්දයක් ඇහෙනවා. ඊට පස්සේ බැනුමක සද්දයක් හදාගෙන මට බැන්න නේද කියලා දෙවනුවට අපිත් වචනයක් කතා කරනවා. මෙහෙම නේද බැනුමක් හදාගෙන බැනුමකට දුක් වෙලා තියෙන්නේ බැනුමකට බැනලා තියෙන්නේ නේද කියන කාරණාව දකිනකොට බැන්නා කියන එක සිහි කරන්න පුළුවන් මට හිතට. හැබැයි ඒක ඇති වෙච්ච හැටි බැලුවොත් මට දුක් විඳ බැනුම කියන එකක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට තවත් ඒක විමර්ශනය කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් එතන දැනුමක් නොවි ශුන්‍යත ශබ්ද මාත්‍රයක් හැටියට ශබ්ද මාත්‍රයකට දැනුමක් වෙන ආකාරයකට තමන් හිත මෙහෙවල දැනුමක් හදාගත්තා කියලා බලන්න පුළුවන්. ඔන්න ඒක ආකාරය. තව පැත්තකින් ගත්තාම එතන කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද සම්මස්නහර කියන කුණප කොටස් ටිකෙන් යුක්ත රූපය මලමිණියක් වගේ ඒ රූපයට බයින්න බෑ. එහෙමනම් යම් වෙලාවක පටිඝ සම්ප්‍රයුක්ත නැත්නම් අමනාපය හා යෙදුණු සිතක් උපන්නාම ඒ සිත නිසා වචනය කතා කළාම ඒ සිත නිරුද්ධ වෙනකොට මේ කතා කරපු වචනේ නිරුද්ධ වෙනවා. එතකොට වෙන සිතක් දැන් ඉපදිලා ඇති. කුසල් සිතක් වෙන්නත් පුළුවන්, විපාක සිතක් වෙන්නත් පුළුවන්. අර සිත නිසා දේශසහගත සිත නිසා යම් වචනයක් කිව්වනම් ඒ සිත නිරුද්ධ වෙනකොට මේ වචනේ නිරුද්ධ වෙනවා මිසක ඒ වචනය කොහෙවත් තියෙන්නේ නැහැ. ඒ වචනේ කියපු එකම හිතක් තියෙන්නේ නැහැ. එතකොට දැනපු පුද්ගලයා නාම කයින්වත් රූප කයින්වත් දෙකෙන් එකකින්වත් මේ වෙලාවේදී යාට දකින්න හම්බ වෙන්නේ අන්න එතකොටත් අර අමනාපයේ අකමැත්ත දැනපුකම කියන අරමුණ තමන්ට නිරුද්ධ වෙලා යනවා, දුර වෙලා යනවා. ඒකට දුක් විඳින්න වෙන්නේ මේ වගේ මට මෙතනදී පෙන්වන්න ඕනෙකම තිබ්බේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියන එකෙන් එක කාරණාවක්. පෙර නොයසු විරු ධර්මයක් කියලා තථාගතයන් වහන්සේ පෙන්වුවේ ලෝකේ අපි දුක් විඳින්නේ දුක හදාගෙන දුක පවත්වමින් කියන එක පෙන්වන්නයි. ඒක තමයි තථාගතයන් වහන්සේ දැක්කේ. ඒ කියන්නේ ලෝකේ තුල සිද්ධිය තමයි තමන්ගේ උත්සාහයක් නැතත්
තමන්ට ඉබේම දුක පහළ වෙලා ඒ දුක තියෙනවා. ඒ දුකට තමන්ව පතිත වෙලා තමන්ට දුක් විඳින්නෙක් වෙන්න වෙලා වගේ තැනකින් තමයි තියෙන්නේ. තමන්ට කිසිවක් කරන්න කියන්න බෑ. ලෝකයේ අතේ තමයි තමන්ව දුකින් මිදීම තියෙන්නේ. වගේ තැනකින් තමයි ලෝකෙ තුල දර්ශනය තියෙන්නේ. ඒ වගේම ඒ දුක කියන එක තමන්ටත් ඒ වගේම අනිත් අයටත් වෙච්ච වෙන දෙයක් හැටියට ආත්මීය. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතනදී දුක කියන එක පුද්ගලයෙක්ගේවත් කෙනෙක්ගේවත් නෙමෙයි, දුක කියන එක හේතු ප්‍රත්‍යයයි කියලා ඒක පෙන්වන හොඳට පටිච්ච සමුප්පාද ධර්මයක් කරා දුක කියන එක ඇති උනේ මෙහෙමයි. කර්ම විපාක කෙලෙස් කියන කාරණාවක් නිසා දුක් වූ ලෝකේ හැදුන හැටි. දැන් හැදුණු දේ සිහිපත් කර කර දුක් විඳින හැටි. භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ කියන්නේ දුක පවත්වන තැන. එතකොට අවිද්‍යාව කර්මයට විපාක ටිකක් හැදිලා විපාක ටිකට කෙලස් ටික යෙදිලා භවය හැදුනා කියන එකෙන් පෙන්වන්නේ දුක හදාගත්ත හැටි. භවපච්චය ජාති කියලා ජාතිපච්චය ජරා මරණ හදාගත්ත දුක පරිසංකල තියාගෙන ඒක ඇත්ත කරගෙන අවස්ථාවට දුක් විඳ විඳ නැවත නැවත ආරක්ෂා කරලා තියාගන්න එකට තමයි ජාති ජරා මරණ කියලා කියන්නේ. ඉතින් අපිට දුක එපා නම් දුක ඕන නැත්තම් දුක් විඳින එක ඉවත් වෙන්න ඕන නම් එක දියයි කරන්න තියෙන්නේ. දුක ඉතුරු කරගන්න එපා. දුක පවත්තන්න එපා. දුක පිළිගන්න එපා. දුක විද්වංසනය කරන්න. දුක නිරුද්ධ කරන්න. දුක ඇති කරන තණ්හාවක් තියෙනවා. දරු තණ්හාව වෙන්න පුළුවන්, රන් රිදී මිල මුදල් වලට තියෙන තණ්හාවක් තියෙනවනේ. ඒ තණ්හාව තියෙන්නේ රන් රිදී මිල මුදල් තියෙන නිසා. දුවා දරුවන්ට තණ්හාව තියෙන දුවා දරුවෝ ඉන්න නිසා. එතකොට සසර නැවත යන්න තියෙන තණ්හාව හැදෙන්නේ. ඒ වගේම දුවා දරුවෝ නිසා රන් රිදී මුතු මෙන්නෙක් ඉඩ කඩන් නිසා එන දුකක් තියෙනවනේ. ඒ දුක විඳින්න වෙන්නේ. ඒවට තණ්හාව ඇති වෙන්නේ ඔබ දුක තියාගෙන ඉන්න හින්දායි. තණ්හාව ඇති වෙන අරමුණු තියාගෙන ඉන්න හින්දායි. එහෙම තියාගන්න පුළුවන් උනේ තියාගත්තේ ඒක පිරිසිඳ දැක්කේ නැති නිසායි, පිරිසිඳ දකින්න උත්සාහවත් නොවුණු නිසායි. ඒ නිසා අද දවසේදී බොහෝම කල්යාණ මිත්‍ර භාවයෙන් ඔබට මට යමක් මතක් කරන්න පුළුවන්. ඒ කාන්තෙන්ම මේ උපායෙන් සියලු දුක්ඛගත භවයෙන් ඔබට ඈතර වෙන්න පුළුවන්. නිවන කියලා කියන්නේ දුක තියෙද්දි Taman නිවන කෙනෙක්ටපත් වෙනව නෙමෙයි. දුක පිරිසිඳ දැක්කහම දුක ඇති කරපු හේතුව නැති වෙලා දුක නිරුද්ධ වීමම නිවන. දුකේ නිරෝධය නිවනයි කියලා දකින්න. ඔය විදිහටම ඔබ ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා දුක් විඳින තමන්ව ඉතුරු කරන්න එපා. මේ කය මම, මේ ඇහැ නාසය දිව ශරීරය මම මගේ කියලා සිහි කරන්න පුළුවන් කමක් හිතට ඇවිල්ලා තියෙයි. විඥානයේ අධ්‍යක්ීමක් තියෙයි. මේ කය මම කියන කියලා හිතන්න පුළුවන්, සිහි කරන්න පුළුවන් මේ දැනුම ඇති උනේ කොහොමද කියලා හිතන්න. යම් දවසක ඇස් ඉදිරි පිට කණ්ණාඩි ඉදිරි පිටට හෝ වේවා මේ ශරීරය දිහා බලාගෙන හෝ වේවා මේ මම කියලා, මේ මගේ කියලා, මේ මගේ ආත්මය කියලා අපි හිත හැසිරෙව්වහම අපි හිත හසුරුපු ආකාරයට මේ රූපය දෙකම එකට එකතු කළා මේ රූපේ මම කියලා දැනුමක් ඇති කරගන්නවා. ඒකනේ ඒ දැනුම සිහිපත් කරගන්න එක තමයි කණ්ණාඩි ඉස්සරහට ගියත් ටක් ගාලා ඒ රූපේ දකිනකොටම අර දැනුම සිහිපත් කරගන්නවා. පත්තරයක තිබුණත් අර රූපේ දකිනකොටම අර දැනුම සිහිපත් කරගන්නවා. වීඩියෝ පිටියක් දකිනකොට අර රූපේ දකිනකොටම අර දැනුම සිහිපත් කරනවා. දැන් අපි දන්නේ නැත්තම් මේ හදාගත්ත දේ වමාරලා කනව නැත්තම් සිහිපත් කරගන්නව නේද? භවපච්චය ජාති නේද? භව වෙලා තියෙන කාරණාවම නැගිටිනව නේද කියලා දන්නේ නැති වුණාම කඩදාසි රූපෙටත් මගේ රූපේ කියනවා. කණ්ණාඩි රූපෙටත් මගේ රූපේ කියනවා. වීඩියෝ පටේ රූපෙටත් මගේ රූපේ කියනවා. ඒ රූපේ දකිනකොට මගේ කියන හැඟීම නැගිටලා නේද මේ තියෙන්නේ කියන කාරණාව අපිට අවබෝධ වුණොත් එනවා. රූපේ මම නෙමෙයි, රූපේ මහ භූතය උපාදාය රූපය කඩදාසි කොලයක්. ඒකට දත්ත ටිකක් වීඩියෝ පටයක්. ඒක දකිනකොට මෙහෙම අදහසක් ඇති වුණා නේද කියන නුවණ ඇති වුණොත් ඒ බඳු නුවණ මත සම්පූර්ණ ලෝකෙම මිදෙනවා. ජරා මරණ සීල දුකෙන් නිදහස් වෙන්න ඒ උපාය ඔබට උපායක්ම වෙනවා. ඒ නිසා
පින්වතුන්ට මට මේ අවස්ථාවේදී හොඳට මතක් කරලා දෙන්න තියෙන්නේ පැහැදිලි කරන්න ඕනෙකම තිබුණේ දුක විඳින්න උනේ අනන්ත සංසාරේදී දුක කියන එක නැති කරගන්න අපි දන්නේ නැති හින්දායි දුක නිරුද්ධ කරගන්න දන්නේ නැති හින්දායි දුක නිරුද්ධ කරන උපාය අහගන්න උපාය කියලා දෙන්න කෙනෙක් නැති හින්දායි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක නැති කරන්න පුළුවන් එකක් දුක නිරුද්ධ කරන්න පුළුවන් එකක් ඒක කරන්න පුළුවන් දුක පිරිසිඳ දැකලා දුක ඇති කරන තණ්හාවක් නැති කළා දුක කියන එක නිරුද්ධ කරන්න පුළුවන් එකක් කියන පණිවිඩය කියලා දෙන්නයි මේ ආවේ. ඉතින් එහෙම තියෙද්දි වෙන අමුතු නිවන් දකින්නවා කියන එකක් හොයන්න එපා හිතන්න එපා දුක කියන එක පිළිගන්න එපා දුක කියන එක තබා ගන්න එපා දුක කියන එක පිළිගත්තොත් දුක කියන එක තබාගත්තොත් දුක පිළිගත්ත නිසා තබාගත්ත නිසා අපිට හැමදාම දුක් විඳින්න වෙයි. ඉතින් ඔබට දුක එපා නම් දුක අකමැති නම් දුක අයින් කරගන්න ඕනේ නම් ඔබ දුක නිරුද්ධ කරන්න. දුක පිළිගන්න එපා. දුක අයින් කරන්න. ඒකට තියෙන එකම ක්‍රමය දුක පිළිසින දකින්න. ඔබට යම් දුකක් එන දැනුමක් තියෙනම් සිහි වෙන හිතට ඒ සිහි වෙන දැනුම සිහි කරන්න පුළුවන්කම ඇති උනේ කොහොමද? ඒ ඇති වෙච්ච තැනක තිබුණා නම් තිබුණේ තියෙනවා නම් තියෙන්නේ මොනවද කියන ටික පෙන්වන්න. ඇති උනේ කොහොමද? ඒ ක්‍රමය තමයි පටිච්චසමුප්පාද සිද්ධිය. එහෙම ඇති වෙච්ච තැනක තිබුණා නම් තිබුණේ තියෙනවා නම් තියෙන්නේ මොන වගේ ධර්මතාවයක්ද කියන ටික පෙන්වන්න. අන්න ඒ ටික පෙන්වනකොට කිසිදු වෙහසක් කිසිදු ගැටලුවක් අපහසුයක් නැතුව දුක කියන එක දුක වෙලා යයි. එහෙනම් පින්වතුනි අද දවසේදී මම මේ පෙන්නපු දහම් කරුණු ටික හොඳට අහලා හොඳට නුවණින් මෙනෙහි කරන්න ජීවිතින් දුක කියන එක නොරඳී සම්පූර්ණ නිරුද්ධ වෙලා යයි. ඒ විදිහට මෙනෙහි කිරීමට උපකාර පිණිස චිත්ත සමතයක් ආනාපාන සතිය බුදු ගුණ අසුභේ මරණය ආදී චිත්ත සමතය ඇති වෙන කමඨහනකුත් වඩන්ඩ ඒ වගේම ඒ චිත්ත සමාධිය ඇති කර ගැනීමට උපකාර පිණිස කායික වාචික සංවරයක් ඇති කරගන්න සුදුසු පරිදි සීලයක පිළිතලා චිත්ත ඒකග්‍රතාවයක් ඇති කරගන්න උත්සාහවත් වෙමින් තමන්ට දුක් විඳින්න තියෙන අරමුණු එකින් එක සිහිපත් කර පිරිසුදු කරන්න. අන්න එතකොට දුක කියන එක නිරුද්ධ වෙලා දුකේ නිරෝධය ඔබට මේ ජීවිතයේ විදීම සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ සඳහා මේ දේශනාව හේතුපොනිස්සියම වේවා කියලා ආශිර්වාද කරනවා. අපි එහෙනම් පින් අනුමෝදන් කටයුතු තැන්වලට පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම අද මේ දේශනාව තුළින් ජනිත සියලුම කුසල ධර්මයන් ලෝක්‍ය සම්බුදු ශාසනය විහාරස්ථානයත් තත් අධිග්‍රහිත ශාසන මාමුක්ෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍යන් දිවිසුර වඩා වර්ධනය කරගනිමින් දිව්‍ය පතන බෝධික මුතුන් වෙන සෙනසෙත්වා කියන අදහසින් අපි දිව්‍යන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සම්පදං. ඒ වගේම ලෝකයා කෙරෙහි ලෝකයාගේ සතර දුක් නිවෙන සද්ධර්මයෙන් විදක් ලෝකෙට ප්‍රකාශ කිරීම සඳහා දේශනා කරන ලද මේ දේශනාවේ විශේෂ දායකත්වයේ ධර්මයෙන් අනුග්‍රහය දක්වනවා. විශේෂයෙන්ම ඒ කල්යාණ මිත්‍ර විශේෂඥ වෛද්‍ය හෙළරුවන් පසන් කුමාර මහතා, ඒ වගේම නිරංජලා සරෝජිනී මහත්මිය, ලුතිනන් සංසක පුතුණුවන්, ඒ වගේම විවාහ ශේෂර පුතුණුවන් ඇතුළු පවුලේ සියලු දෙනාම ඉතින් සත්භාවයෙන් මේ ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වුවේ කුසල ධර්මයේ හේතු කරගෙන ඒ පින්වත් දෙපළගේ වර්ග પરම්පරාගත මියගේ ඥාතින්ද ඒ වගේම මේ දේශනාව සඳහා
දේශනාවට සවන් යොමු කළ සීල දිනාදී මේ ඥාතින් ඒ වගේම බෞද්ධ මාධ්‍යාලයෙන් නිර්මාතෘ අපේ ධර්මාගම කුසල ධම්මා ස්වාමීන් වහන්සේ ඇතුළු මේ ඥාති සිහිපත් කරලා ඒ සීල දිනාට මේ පින් අනුමෝදන් අනුමෝදන් වෙත්වා කියලා කවුරු සාදු නාදයෙන් පින් අනුමෝදන් කරන්ට ඒ වගේම ඒ එළරුවන් මහත්මත් නිරන්තර සර්ගී මහත්මිය ඇතුළු ඒ දුවා දරුවෝ ඇතුළු ඒ පොලිස් සීල දිනාටත් ඒ වගේ මේ දේශනාව ශ්‍රවණය කළ සීල දිනාටත් සතර වසනා තුරුම ඒ පාප මිත්‍ර සේවනයක් අසත්පුරුෂ ඇසුරක් හමු නොවි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වැඩවදාලා උතුම් වජරාමර නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට මේ සියලුම දෙනාට මෙම කුසල ධර්මයන් උතුම් නිවන් පිණිස පාරමිතාවක් වේවා කියලා සිතන කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි.